දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 නොවැම්බර් 9 සඳුදා සිරස්තල මෙරට කොවිඩ් ආසාදිතයන් 14,000 ඉක්මවයි. දින 8ක් තුළ මරණ 15ක්. අනුරාධපුර පූජා භූමියේ යාචකයෙකුටත් කොවිඩ්. වගකීම් පැහැර හැරි සියලු දෙනා කොවිඩ් දෙවැනි රැල්ලට වගකිව යුතුයි. ජනපතිගෙන් චෝදනා. මේක පහසුවෙන් ගත්තා වගකීම පැහැර හැර. රටේ ඉදිරි ගමනේ විකල්පයත් ජනපති පහදයි. අපිට විකල්ප 3ක් තියෙනවා. දින 10කට පසු බස්නාහිර ඇදිරි නීතිය ඉවත් කෙරේ. පොදු ප්‍රවාහන ඇතුළු දෛනික සේවා සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කෙරේ. යම් කිසි ප්‍රදේශයක මේ තත්ත්වය තවදුරටත් නැතුනොත් පමණක් හුදකලාව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරනු ලබනවා. සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව දේශපාලන පරිගැනීම් කොමිසම අභියාචනාධිකරණයට කොමිසමට අපහාස කළයි චෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. තවත් කොවිඩ් ආසාදිතයන් 172 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් 14,000 ඉක්මවා ගියා. COVID-19 ආසාදිතයෙකු ඊයේ පස්වරුවේ යාමත් සමග මෙරට මියගිය සමස්ත ආසාදිතයින් ගණන 35 දෙනෙකු දක්වා ඉහළ ගියා. එමෙන්ම ගතෝ දින 8 තුලදී පමණක් මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 15ක්. මෙරට 35 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ වාර්තා වුණු අතර කොවිඩ්-19 ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා. 78 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවසේදී මියගොස් සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එම පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඊයේ සිදු මරණය වියපත් පුද්ගලයෙකුගේ කොළඹ 19 ප්‍රදේශයේ වාසය කරන නිදංගත රෝග කිහිපයකින්ම පෙළෙන රෝගියෙක් නිවසේදී මියගොස් සිටියදී කොළඹ මහරෝහලට රැගෙන ඒමෙන් පසු සිදු කරන ලද පරීක්ෂාවකින් ඔහුට COVID-19 රෝගයත් ආසාදනය වී තිබෙන බවට හඳුනාගත්තා. නොවැම්බර් මාසයේ ගෙවුණු දින 8 තුළ දිනක් හැරුණු විට සෑම දිනකම මෙරට COVID-19 ආසාදිත රෝගී මරණයක් වාර්තා වුණු අතර ඊයේ වාර්තා වූ මරණයත් සමග එම සංඛ්‍යාව 15ක්. පහුගිය දිනවල එක දිනකදී COVID සම්බන්ධ මරණ 5ක් වාර්තා වුණා. නිවසේදී මියගිය අපේ වැඩිහිටි උදවිය රෝහලට රැගෙන අවස්ථාවේ ඔවුන් මියගියාට පස්සේ සිරුර පරීක්ෂා කරනකොට කොවිඩ් ආසාදනය වෙලා නම් ඔබේ ගෙදරට කොවිඩ් අරන් ගිහිලා තියෙන්නේ ඒ ගෙදර ඉන්න තරුණ පිරිස. ඊයේ දිනේදී වත්තල ප්‍රදේශයේ වහලා තිබුණු ඒරියාවල පොසිටිව් වෙච්ච කට්ටියව රෝහල් ගෙනියන්න අපි ලෑස්ති කරලා තිබුණා. ඇම්බියුලන්ස් එනකන් මේගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා කියනවා මම හොස්පිටල් යනවා දවස් 14කට පස්සේ තමයි එන්නේ කියලා ගෙවල් දිගටම ගිහිල්ලා කියලා තිබුණා. ඒතකොට අපේ රටේ මිනිස්සුගේ හැසිරීමත් එක්ක මිනිස්සු එහෙම ඉන්නේ නැහැ. අමාරුයි තියාගන්න. මේ වෙද්දි රෝගීන් වාර්තා වෙනවා, අසාධ්‍ය වාර්තා වෙනවා. Tamanට ආසාදුනේ කොහෙන්ද කියලා ඒ කියන්නේ මූලාශ්‍ර කියාගන්න බැරි. අපි ඉන්න මේ ස්ථානයේ පාරෙන් අනිත් පැත්තේ ඒ වගේ රෝගියෙක් කීයේ දින සවස්වරු වාර්තා වුණා. ගියපු තැනක් කිසිම තැනක ගිහිල්ලා නැහැ. ඊටම දැන් අපි එනම් මේකට අර සමාජ ජාලවල කියනවා වගේ වූහාන් පොකුර කියලා අපිට කියන්න පුළුවන්. මෙතන තවමත් තියෙන්නේ සමාජ සම්ප්‍රේෂණයක් නෙවෙයි පොකුරු තත්ත්වයක්. හැබැයි සමාජ සංචරණයේ ඉතාමත්ම අධික ස්ථානයකින් රෝගීන් විශාල ප්‍රමාණයක් හමු වෙනවනම් බොහොම පහසුවෙන් මෙය සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාව තුළ අධික ජනගහනයක් වෙසෙන මහල් නිවාස සහිත ප්‍රදේශවලට සංචරණය තවමත් සීමා කළේ. ඒ ප්‍රදේශ හුදකලා කළේ ජනතාවගේ පැත්තෙන් සහයෝගය ලැබුණ නැත්නම් බොහොම ඉක්මනින්ම එය සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානම තියෙනවා.
මේ අතර ඊයේ ආසාදිතයන් 510 දෙනෙකු හඳුනා ගැනුණා. එය ගෙවුණු සතිය තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 199ක්. ඒ අතරට කොළඹ නගර සභා සීමාවේ 129 දෙනෙක්, වැල්ලම්පිටියෙන් 9 දෙනෙක්, කොස්ගමින් 10 දෙනෙක් සහ තලාහේන සහ මානවී ප්‍රදේශවලින් රෝගීන් 90 දෙනෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 183ක් වන අතර ඉන් 20 දෙනෙකු බැගින් වත්තල සහ හැඳල ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කුරුණෑගලින් ආසාදිතයන් 12 දෙනෙක්, ගාල්ලෙන් 9 දෙනෙක්, කෑගල්ලෙන් 90 දෙනෙක්, නෝරෙලියෙන් 2 දෙනෙක්, කළුතරින් 6 දෙනෙක්, මහනුවරින් 3 දෙනෙක්, මරකලපුවෙන්, බදුල්ලෙන්, අම්පාරින්, ත්‍රිකුණාමලයෙන් සහ මොඩනාගලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනේදී හඳුනා ගැනුණා. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට කොළඹ මහනගර සභා සේවකයන් 14 දෙනෙකු, කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරියෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයන් 72 දෙනෙක් දායත්. ඒ අනුව බන්ධනාගාර රැඳවියන් 107 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඉන් කාන්තා රැඳවියන් 89 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන්ද අනෙක් 7 දෙනා බෝගම්බර බන්ධනාගාරයෙන්ද හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියෙකු ඉකුත් පළමු වනදා මාතර බන්ධනාගාරය වෙත මාරු කර ඇති තිබෙදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඇය ආසාදිත බව තහවුරු වීමෙන් පසුව ඇය ප්‍රතිකාර සඳහා කඹුරුගමුව කොටවිල මාතර දිස්ත්‍රික් නඹ රෝහල වෙත ඇතුළත් කෙරුණා. යම් අවදානමකට ලක් වෙලා තියෙන බන්ධනාගාරات ඒ මූලාශ්‍ර සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තමයි දැන් අවධානය යොමු කරලා තියෙන මේක බන්ධනාගාරයට ආවේ කොහොමද කියලා දැනට නිශ්චිතව කියන්න අමාරුයි ඒ සම්බන්ධයෙන්. පල්ලන්සේන බන්ධනාගාරය අපි අපෙන් කරලා තියෙනවා බන්ධනාගාර වාර්තා වුණොත් යම් රෝගියෙක් අපි ඇතුළත් කිරීම සඳහා ඒ වගේම වැලිකඩ බන්ධනාගාර රෝහලත් මේ සඳහා වෙන් කරලා තියෙනවා. එවන් පසුබිමක කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ කඩනම් ක්‍රමවේදය කෙරෙහි මේ වන විට ලොව පුරා අවධානය යොමු වී ඇති අතර ඊට විසඳුමක් ලෙස කොවිඩ් ආසාදිතයන් ඉක්මනින් හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් අද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කරනු ලැබුවා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන්නේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව. අපි රජයේ වෛද්‍යාරික සංඝ විදිහට විශ්වාස කරනවා මේක අත්‍යවශ්‍යයි මේ මොහොතේදී අපිට රෝගය කළමනාකරණය කරගන්න. ප්‍රධාන හේතුව තමයි මේක ඊටාම මිල අඩු පරීක්ෂණයක්. ඒ වගේම තමයි අඩු කාලෙකදී විනාඩි 15ක් 20ක් 30ක් ඇතුළත උපරිම ගන්න පුළුවන්. ඒ වගේ ශේෂ්ත්‍රයේදී මේක පරීක්ෂා කරන්න පුළුවන් පරීක්ෂණයක්. අර සංකීර්ණ ක්‍රියාවලියක් නැහැ PCR එක වගේ. උදාහරණ විදිහට ඊයේ දවස් තුල අපි දැක්කා වැලිකඩ බන්ධනාගාරයෙන් රෝගීන් වාර්තා වෙනවා. ඊයේ දවස් රෝගීන් 70ක් විතර ප්‍රමාණයක් වාර්තා වුණා කියලා. ඒතර ඒ වගේ අර ලොකු සෙනගක් එකතු වෙලා ඉන්න අඩු ඉඩක ඉන්න සනීප ආරක්ෂක පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙන තැනක රෝග ව්‍යාප්තිය ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පුළුවන් තැනකට ප්‍රශස්ත පරීක්ෂණය තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. PCR එක කරනවට වඩා ඒක ඉතාම හොඳයි. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් යම් රෝගීන් ප්‍රමාණයක් හඳුනාගත්තද එතකොට අපිට PCR කරන්න එකතු වෙන පිරිස සීමා සහිත කරගන්න පුළුවන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක හරහා. ඇති වෙන්න ඇන්ටිජන් ටෙස්ට් තියෙනවා නම් කියමු 3000ක් ඉන්නවා කියලා. ඒ 3000ම ටෙස්ට් කරනවා. පැය 3-4කින් අපිට රිසල්ට් එක එතනම තියෙනවා. ඒක නෙගටිව් කට්ටිය ඉන්නවා නම් රෝග ලක්ෂණ තියෙන. ඒගොල්ලොන්ට PCR කරනවා. එක දවසින් කරන්න පුළුවන් අර විදිහට හයිබ්‍රිඩ් සිස්ටම් එකකට ගියොත්. මේ පරීක්ෂණය විනාඩි 15ක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙනවා. සාමාන්‍ය රුපියල් 3900ක විතර ප්‍රමාණයක් යනවා PCR පරීක්ෂණයක් සඳහා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන විදිහට ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යන්නේ රුපියල් 1000ක පමණ ප්‍රමාණයක්. මම හිතන්නේ මේක මේ අවස්ථාවේදී රට සාමාන්‍ය තත්ත්වයට ගෙනවි ජීවනෝපාය බයකින් තොරව කරගන්න. විශේෂයෙන් මේ රෝගයෙන් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට මේ පරීක්ෂණ අවශ්‍ය වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය සඳහන් කරනවා. ඇය මෙලෙස සඳහන් කළේ එම එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්. හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන රෝහල්ගත නොකළ එම ආයතනයේ ආසාදිත සේවකයන් 89 දෙනෙකු ඊයේ ඔවුන්ගේ නිවෙස්වල සිට ගිලන් රථ මගින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ආවා. පසුව බස් රථ මගින් ආසාදිතයින් 89 දෙනා කොග්ගල පිහිටි එම ආයතනයේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යනු ලැබුවා. එමෙන්ම එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් 5 වෙනිදා සහ 6 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කෙරුණු අතර ඉන් 38 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණා. ඒ අනුව ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත සේවක සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ 38 දෙනා රෝහල්ගත කිරීමට සහ ඒ 38 දෙනාගේ ආශ්‍රිතයින් නිරෝධායනට ලක් කිරීමේ කටයුතු වල මේ වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරත වෙලා ඉන්නවා. කරපු PCR පරීක්ෂණ වල වාර්තා ලැබෙන්න තියෙනවා. ඒත් එක්කම තවදුරටත් PCR පරීක්ෂණ කෙරෙමින් පවතිනවා. මේ අතර කළුතර බෝම්බවල ප්‍රදේශයේ සිටින ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් ත්‍රිරෝධරත රියදුරන් සහ කොළඹ තොග වෙළඳාපන සම්බන්ධ පුද්ගලයන් අද PCR පරීක්ෂණයට ලක් කරනු ලැබුවා.
පසුගිය සති දෙකකට පෙර අපිට විශාල රෝගීන් ප්‍රමාණයක් ජාතික සෞඛ්‍ය බල ප්‍රදේශය වාර්තා වුණා. විශේෂයෙන් දීවර ප්‍රජාව. ඒ වගේම ඇඟලුම් ශ්‍රේෂ්ඨී යන කණ්ඩායම් සහ ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් පොසිටිව් වෙලා අපිට රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. දැන් සතියක පමණ කාලයක සිට මේ දක්වා රෝගීන් වාර්තා වීම ඉතා අවම ප්‍රමාණයක තියෙන මේක හොඳ ප්‍රවණතාවයක් අපිට රෝග පාලනය සඳහා. ඒ වගේම නිරෝධායන ක්‍රියාවලිය අපි සාර්ථකව කරපු නිසා සහ ජනතාව අපිට සහාය දීපු නිසා සහ යුද හමුදාව සහ පොලිසිය ලැබුණු අපිට සහාය නිසා අපේ කළුතර රෝග තත්ත්වය බොහෝ දුරට අපිට අඩු කරගන්න පුළුවන් සහ ඉදිරියේදී තවදුරටත් අපිට පාලනය කරගන්න පුළුවන්. පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් 136 දෙනෙකු අද ගම්පහ නගර සභා ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් බස් රථ මගින් ඔවුන්ව වතුපිටිවල සමනල වැව සහ පින්නවල යන රෝහල් වෙත රැගෙන යනු ලැබුවා. මෙම ආසාදිතයින් ජායල, සීදුව, කටාන, වත්තල, කැලණිය, මහර, අත්තනගල්ල සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි කරුවන්. පෑලියගොඩින් මාළු රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ අලෙවිකල තිලකපුර ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් 7 දෙනා ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු ඔවුන් හම්බන්තොට සහ කමරුපිටිය යන රෝහල් වලට ඇතුළත් කෙරුණා. එම ආසාදිතයන් ඉකුත් පොහෝදා තිලකපුර උදේගිරි විහාරස්ථානයේ ශීල ව්‍යාපාරයට සහභාගී වී තිබීම නිසා එහි භික්ෂුන් වහන්සේ විහාරස්ථානය තුලම නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ආසාදිත මාළු වෙළෙන්දා නිරන්තරයෙන් ආගිය තිලකපුර පොලිස් මුරපොලේ සිටි පොලිස් නිලධාරීන් 30 දෙනෙක්ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මෙම ආසාදිතයන් ඇසුරු කිරීම නිසා නිරෝධායනයට ලක් කර සිටි තිලකපුර ප්‍රදේශයේ නිවාස 50ක පදිංචි 135 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ තිලකපුර ප්‍රජාශාලාවේදී සිදු කළ අතර එම ප්‍රදේශයේ නිරෝධායනය නොකළ පුද්ගලයන් 300ක පමණ පිරිසකගේ PCR පරීක්ෂණද සිදු කරනු ලැබුවා. තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් සිදු කළ අහඹු PCR පරීක්ෂණයේදී ඉන් 90 දෙනෙක් ආසාදිතයන් බවට අද තහවුරු වුණා. ආසාදිතයන් අතර එකම පවුලේ වයස අවුරුදු 8 සහ 14 යන වයස්වල පසු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ ඥාතියෙකුගේ නිවසට ගොස් නැවත පැමිණ තිබෙනවා. එමෙන්ම කුඩාවැල්ලේ බෝට්ටු අලුත් වැඩියා කරන ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබුණු අතර ඔහු පසුගියදා මීගමුව ප්‍රදේශයේ සිට පැමිණි අයෙක්. මේට අමතරව ආසාදිතයින් අතර රූපලවන්න ඇගාරයක් පවත්වාගෙන යන 35 හැවිරිදි කාන්තාවක්ද සිටින අතර ඇයට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. අනුරාධපුර පූජා නගරයේ සිංහකණුව ආසන්නයේ රැඳ සිටි යාචකයෙකු අසනීප තත්ත්වයක් නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරන ලද PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. දැන්ට දින දෙකකට කලින් යාචකයෙක් අපේ රෝහලේ වෛද්‍ය වාට්ටුවට ඇතුළත් වෙලා තිබුණා. එම රෝගියා පැමිණි අවස්ථාවේ සිටම ඒ වාට්ටුවේ කාර්ය මණ්ඩලය සියලු ආරක්ෂක මේ විධිවිධාන භාවිතා කරමින් තමයි මේ රෝගියාට ප්‍රතිකාර කරලා තිබුණේ. එම රෝගියාව රෝගී 4 දෙනෙක් ඉන්න ආරක්ෂිත කුටියක තමයි රඳවලා තබලා PCR පරීක්ෂණය ලක් කරලා රෝගියාට කොරෝනා වැළඳියට බව තහවුරු වුණා. ඒ නමුත් රෝගියාගේ වෛරස් මට්ටම ඉතා පහළ අගයක තිබෙන නිසා මේ අපි යනුව තීරණයක් ගත්තා මේක ඉතාම අඩු ආසාදිත කර හැකි මට්ටමක තියෙන්නේ කියලා. එම නිසා රෝගියා ආරක්ෂිතව රඟදවා තිබු නිසාත් ප්‍රතිකාර කරන්න ගිය කාර්ය මණ්ඩලය ඉතාම ආරක්ෂිතව රෝගියා සමග කටයුතු කරපු නිසා ඒක වාට්ටුව වසා තැබීමේ අවශ්‍යතාවයක් නැති බව තීරණය වුණා. ඒ අනුව අපි වාට්ටුව වසා තැබුවේ නැහැ. ආසාදිත යාචකයා පසුගිය දින 20ක පමණ කාලයක් තිස්සේ අනුරාධපුර පූජා නගරයේ සැරිසරා ඇති හේයින් එම ප්‍රදේශවල ගැවසුණු පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. එමෙන්ම අනුරාධපුර නගරයේ සිටි යාචකයන් 81 දෙනෙකු නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. මේ අතර මහනුවර පූජාපිටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. එම පොලිස් පරීක්ෂකවරයා කොළඹ මෝදර පොලිස් ස්ථානයේ සිට පසුගිය 3 වනදා ස්ථානමාරුවක් ලබා පූජාපිටිය පොලිස් ස්ථානයට පැමිණ තිබුණා. ආසාදිත නිලධාරියා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරනු අතර පූජාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ සමග පොලිසියේ COVID-19 ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 424ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 145 දෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකා සමාජිකයන්. මෙරටින් අද සවස තවත් ආසාදිතයන් 172 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 14101 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් අද ආසාදිත රෝගීන් 595 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග ආසාදිතව සිටි 8880 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. ආසාදිතයන් 5186 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. බස්නාහිර පළාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් තුල පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණා.
මේ අතර අඟුලාන උතුර සහ අඟුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ටාස දෙක අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත් කළ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. බස්නාහිර පළාතටම බලපැවැත්වන පරිදි නිරෝධායන ඇඳින නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ඔක්තෝබර් 29 වනදායි. එය පසුගිය නොවැම්බර් 2 වනදා ඉවත් කිරීමට තීරණය කර තිබුණද එම ඇඳින නීතිය අද අලුයම පහතෙක් දීර්ඝ කෙරුණේ කොවිඩ් ආසාදිතයන් ශීඝ්‍රයෙන් වාර්තා වීමත් සමගින්. ඒ අනුව අඛණ්ඩව දින 10ක් ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳින නීතිය අද අලුයම පහට ඉවත් කෙරුණා. යන්න බෑ හරවන්න. අද ඔයගොල්ලන් මේ පාරේ යන්න බෑනේ. ඔයගොල්ලෝ ප්‍රවෘත්ති බලන්නේ නැහැ නේ ඒකනේ වැඩේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ යොදා තිබූ මාර්ගබාධක අද අලුයම ඉවත් කෙරුණේ මෙලෙසින්. මෙතර බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳින නීති ඉවත් කිරීමත් සමග කොළඹ මැනින් පොදු වෙළඳ සංකීර්ණය වෙත එළවලු තොග රැගෙන පැමිණි වෙළඳුන් අද දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ඒ මැනින් වෙළඳ පොළ අද විවෘත කරන බවට පෙර දැනුම් දී තිබුණද එය විවෘත කර නොතිබීම හේතුවෙන් මේ නිසා අදාළියම එහි ඇති වූයේ උණුසුම් තත්වයක්. යන්නේ අපි හිතුමනාපේ මෙතන බඩුව ආවේ සති තුනක් ඉඳලා එන්න කියපු ඉඳලා 19කින් ආවේ මේ මාධ්‍යයට අපි දුන්න 7 වෙනි දරිනවා කියලා අපිට ඕනේ මාධ්‍යෙන් හරි ප්‍රතිචාරයක් මේක අපි දන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති කාර්යාලයට බලකායද පොලිසියට කවුද කියලා කවුරුත් නමුත් කෝටි ගාණක එළවලු ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් මේ ගැන කතාවක් නැහැ. පසුව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මැනින් පොදු වෙළඳ සංගමය අතර පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ වෙළඳ පොළට ගෙන එළවලු තොග සෙසු ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි. දැන් අද එන්න කියලා තියෙන කට්ටියද? ඔව් එන්න කිව්වේ පොඩි වැරදීමක් කියලා තියෙනවා. අපි සතියකින් විතර PCR ඔක්කොම කරලා ඉවරලා හරිනවා. දැන් මැනින් වෙළසලේ මේ සංගමයේ මහතුරුන් විසින් අර ගිය සතියේ පවත්වපු පුවත්පත් සාකච්ඡාවට අනුව ඒකට සවන් දීලා ඉවරලා එළවලු රැගෙන අද උදෑසන සෑහෙන ලොරි සංඛ්‍යාවක් අගනුවරට පැමිණලා තිබ්බා. නමුත් මේ ස්ථානයේ මේ තියෙන සෞඛ්‍ය ගැටලුව විශේෂයෙන් බඩු බෑම සහ පැටවීම සහ යොදා ගන්නා නාටහාමි මහතුරුන් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. සෞඛ්‍ය අංශයත් ඒ වගේම සියලුම ආයතනත් එක්ක සාකච්ඡා කරලා හිතාම ඉක්මනින් මේ මහතුරුන්ගේ ප්‍රශ්නට විසඳුමක් ලබා දෙනවා. අද අපි අද සහ හෙට දිනේ බලාපොරොත්තු වෙනවා මේ මැනින් වෙළඳ පොළට අදාළ මහත්වරුන්ගේ PCR පරීක්ෂණ ඉදා කඩමින් සිදු කරන්න. ඒ අනුව එම එළවලු තොග රත්මලාන සහ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. නමුත් නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත එළවලු රැගෙන වෙළඳුන් පැමිණියද එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර නොතිබීම නිසා ඔවුන් යලි අසීරුතාවයට පත් වුණා. මේ වඩාරන් ආවමස මෙතන යන්න දෙන්නේ. අපි පිටකොටුට ආවා. ඒකට ලොක්ඩවුන් කරලා කියලා නාරායනට ආර්ථිකයට එන්න කියලා කිව්වා අපිට. දැන් ආවමද දැන් කියනවා අපි මෙතන ඉවත් කරන්න කියලා පොලිසියෙන් කියන්නේ. දැන් අපිට යන්නේවත් නැතුව ඉන්නේ. එමෙන්ම මැනින් වෙළඳ පොලේ උද්ගත වූ මෙම තත්වය නිසා නෝරේලිය දිස්ත්‍රික්කයේ ගොවීන්ද සිය අස්වනු අලෙවි කරගත නොහැකිව අපහසුතාවයට පත්ව තිබුණා. කිලෝ 8,000 10,000ක් අතර මම ඊය කොළඹ මාකට් එකට එළවලු කඩවලට ඇරියා. මං ඉල්ලා හිටින්නේ මොකද්ද මේ රජේ තීරණයක් ගන්නකොට ප්‍රායෝගික දැනුමක් තියෙන පුද්ගලයන් ගන්නවා. මෙතර අද වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාම් සඳහා විවෘත කෙරුණත් එළවලු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ සිටියේ නැහැ. විශාල එළවලු ප්‍රමාණයක් ගහලා ඔතන ගොඩ ගැහිලා තියෙනවා. අද වෙළඳු ඇවිල්ලා නැහැ මේක අරගන්න ඇවිල්ලා නැහැ. ඉතින් මේකේ මේ ක්‍රමවේදයේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳින නීති ඉවත් කෙරුණද එම පළාතේ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කර තබන බව ඊයේ නිවේදනය කෙරුණා. ඒ කොවිඩ් ව්‍යාප්ති අවදානම හේතුවෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසල්වත්ත යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇති. එම ප්‍රදේශවල අද දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. පොලිසියට ගිහිල්ලා යන්න ඕන නම් එදිනෙක බලපත්‍රයක් කරගෙන ඔයාලට යන්න පුළුවන්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේද වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජාඇල සහ සපුගස්කන්ද යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා.
යන්න බෑ යන්න වෙන්නේ යන්න. යන්න යන්න. ලොක්ඩවුන් කරලා සාද ඉතින් බයින් බෑ ගියලා ඉතින් බයින් බෑ. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඉංගිරිය වෑකඩ බටහිර යන ප්‍රදේශවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මේ අතර හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී කොට්ටාශ කිහිපයක් යලි විවෘත කළ බව යුද හමුදාපති රුජිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ සඳහන් කළා. ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලුපුගෙදර ග්‍රාම නිලධාරී කොට්ටාශය සහ කඩවීදිය හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ටාශ හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම කොළයාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව සහ ඉහළ කළුගමු යන ග්‍රාම නිලධාරී කොට්ටාශ හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ටාශද හුදකලා තත්වයෙන් මුදාහැර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ තවදුරටත් පවතින්නේ හුදකලා ප්‍රදේශ ලෙසයි. නමුත් එලෙස හුදකලා කර තිබුණද මාවනැල්ල ප්‍රදේශයේ අද දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. වහන්න කරුණා කරලා කඩේ මේක කියවන්නේ තෝරාගත් ප්‍රදේශයක් හුදකලා කරේ කියන්නේ මොකද තේරුම් ගන්න ඕනේ. ඊයේ දිනේ ගත්තත් ඊයේ 500ක් එද්දි 510ක් එද්දි මේ කියපු ප්‍රදේශ වලින් තමයි වැඩිපුරම සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් හොයාගන්නේ. කොවිඩ් යන්නේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට. මේක තමයි ක්‍රමවේදය. මේක කඩන්න ඕනේ. පුද්ගලයෙක්ගෙන් පුද්ගලට යන ක්‍රමවේදය කැඩුවේ නැත්තම් අපි මොන දේවල් ලොක්ඩවුන් මොන ඇදිරි නීතිය දැම්මත් මොන හුදකලා කරත් මේක හරියන්නේ නැහැ. මේ හුදකලා කරපු ප්‍රදේශයට කිසි කෙනෙක්ට ඇතුල් වෙන්නත් බෑ. හුදකලා කරපු ප්‍රදේශයෙන් කිසි කෙනෙක්ට එළියට එන්නත් බෑ. ඒකයි මේක හුදකලා කරලා තියෙන්නේ. මේ හුදකලා කරපු නගර දැනට බලාපොරොත්තු වෙන්නේ තතියකට පමණයි. අද උදෑසන 5 ඉඳලා ලබන සවුන්දුදා උදෑසන 5 වෙනකම් පමණයි හුදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ රජයේ විසින්. කොයි වෙලාවක හරි යම්කිසි ප්‍රදේශයක මේ තත්ත්වය තවදුරටත් නැතුනොත් පමණක් හුදකලාව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරනු ලබනවා. වගකීම් විරහිතව ක්‍රියා කළ සියලු දෙනා රට තුළ ඇති වූ කොවිඩ් දෙවැනි රැල්ලට වගකිව යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ඉදිරි ගමන සඳහා වන තුන්වැනි විකල්පය ලෙස කොවිඩ් පාලනයත් සමග රටේ දෛනික කටයුතු ඉදිරියට ගෙන යාම රජය තෝරාගෙන ඇති බවයි. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ දෛනික හමුව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අපිට විකල්ප 3ක් තියෙනවා. මුළු රටම කර්ෆියු දාලා වහන්න පුළුවන්. අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පාලනයක් කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිතය කරගෙන යන්නට ඉඩ දෙන්නේ. ඉතින් අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි විකල්පය. අපි මාස 2ක් මේ රටේ කිසිම ආසාදිතයෙක් නැතිව ගෙන ගියා. දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්තා. සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ. කියලා තිබුණු දේවල් කරේ නැහැ. සෑම දෙනෙක්ගේම වගකීම පැහැරහැරේ. හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? ගොවිතැන් කරගන්නේ කොහොමද? වෙළඳාම කරගන්නේ කොහොමද? මේවා කරන්නේ නැතුව මිනිස්සුන්ව ජීවත් කරන්නේ කොහොමද? රටක් දුවන්න එපා. දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ. රටත් එකට යන්නේ කොහොමද? මේ පාලනය කිරීමත් කරන්නේ කොහොමද? ඒක තමයි දක්ෂතාවය. ඒකනේ අභියෝග බාර ගන්න නැත්නම් වැඩක් නැහැනේ. ඒ අභියෝගය ජය ගන්න එක තමයි ඉහළම මට්ටමේ තීරණ ගන්න අයගේ ලොකුම වගකීම. දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් මට පුළුවන් මේක පහසුවෙන් විසඳන්න. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් මේකේ වැඩි වගකීමක් තියෙන්නේ සෞඛ්‍ය අංශයට. එතකොට ඒ අයට වගකීම තියෙන්නේ සමස්ත වශයෙන් උත්තරයක් දෙන්න. මේ මාධ්‍යයට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න කියලා. මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ක්‍රම මොනවද? මේවා තමයි ජනතාවට කියන්නට ඕන. නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහන සේවා යලි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ඒත් අද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණා.
COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා කොළඹ කොටුවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබුවේ පසුගිය 25 වෙනිදා සිටයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම ඉවත් කිරීමත් සමග දින 16කට පසු අද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහන සේවා යලි ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් ඇතැම් බස් රථවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මගින් ගෙන යන අයුරු දක්නට ලැබුණා. මෙතර පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ උල්ලංඝනය කරමින් කොළඹ සිට මාතර දක්වා මගින් ප්‍රවාහනය කළ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් කළුතර උතුර පොලිස් නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා. එහිදී ප්‍රමාණය ඉක්මවා රැගෙන ගිය මගින් බස් රථයෙන් බැස්වීමට පියවර ගැනුණා. දැන් පේනවනේ ඒක තවදුරටත් 3-4ක් මැරෙනවා. කියන්න වෙයි ඉන්න බා. බස් එකේ කොන්දොක්ටර්ට ඒකට උන්ගේ බස් එකේ ඉන්නද බෑ. ඔයගොල්ලෝ ටිකට් අරගෙන තින්නේ ඒකට. මේ අතර දෛනික ජනතාව විශාල පිරිසක් එක්රැස් වන කොළඹ කොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ සහ ලංකා ගමනාගමන මණ්ඩල මධ්‍යම බස් නැවතුම්පොළෙහි වෙනදා මෙන් ජනතාව නොගැවෙසෙන අයුරු අද දක්නට ලැබුණා. ඔක බස් නැද්ද? බස් නෑ. කොහෙද යන්නේ? නුවරඑළිය. මේක බස් තමයි නැත. ඇඳිරි නීතිය තවදුරටත් පවතින ප්‍රදේශ සහ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල බස් රථ ධාවනය සිදු වෙන්නේ නැහැ. දුරගමන් සේවා බස් රථ ඒ හරහා යනවා නම් ඒ බස් රථ වලට නංවා ගැනීම හෝ ඒ බස් රථ වලින් බැස්සවීම සිදු කරන්නේ නැහැ. අද දිනේ වන විට බස් රථ 3574ක් ධාවනය වෙලා තියෙනවා. රජය කියන ආකාරයට වෛද්‍යවරුන් කියන ආකාරයට බස් රථ ධාවනය කරන්නට නම් කිසිසේත් හැකියාවක් නැහැ. උන් කියන්නේ ආසනගත මගින් ගෙනියන්න කියනවා, සික්සැක් ක්‍රමයට මගින් පටවන්න කියනවා, බස් ගාසු සංශෝධනයක්, එහෙම නැත්නම් ඩීසල් සහන ආධාරයක්. ඒ ආකාරයෙන් නම් කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියන එක තමයි අපේ මතය. මේ අතර බස් ගාස්තු වැඩි කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තුවක් නැහැ ගාස්තු වැඩි කිරීමක් කරන්න. යම් යම් සහන දෙන්න අපි කටයුතු කරලා තිනවා. ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වේ අනුමැතිය අහම ඒක මම ප්‍රකාශයට පත් කරනවා. නිරෝධායන ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග කාර්යාල සේවය සඳහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් දුම්රිය ගමන් වාර 136ක් අද ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි කිසිදු දුම්රිය පොලක හෝ උපදුම්රිය පොලක දුම්රිය නැවැත්වීමක් සිදු නොකරන බව ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළද පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වා මගින් ගොඩ කරගන්න ආකාරය අද උදෑසන සිට දක්නට ලැබුණා. තොරතුරු ලැබීමේ යම්කිසි දෝෂයක් නිසා අපිට ඊයේ පානදුර සහ පින්වත් දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වා තාවනය කරන බව ප්‍රකාශ කළත් නැවත නිවැරදි කිරීමක් කරලා අද දවසේ අපි පානදුර සහ පින්වත් දුම්රිය ස්ථානවල දුම්රිය අතර කළ පැමිණියා. අපි මගින් යම්කිසි අපහසුතාවක් සිදු වෙනවා අපි සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කනකටු ප්‍රකාශ කරනවා. මෙතර කොළඹ රිජ්වේ ආර්ය අමාරුහලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් රෝගීන් බැලීමට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් පාලනාධිකාරිය අද ඉල්ලීමක් කළා. විශේෂයෙන්ම අපිට මේ අවධානය ඇති වෙන්නේ රෝගීන් බැලීමට එන පිරිසෙන් තමයි වැඩි ප්‍රමාණයක්. මොකද රෝගීන් බැලීමට එන අය පරීක්ෂා කිරීමට අපිට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි කාරුණිකව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගීන් බැලීමට පැමිණීමෙන් කරුණා කරලා වළකින්න. මේ අතර දිවයින පුරා සුපිරි වෙළඳසැල්හි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සිදු කරන අයුරුද අද දක්නට ලැබුණා. මෙතර කොවිඩ් ආසාදිත එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් සඳහා ස්ථාපිත ඇඹිලිපිටිය ගම්මුදා භූමියේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මේ වන විට රෝගීන් 180ක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එම රෝගීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂවරියට පරිත්‍යාග කිරීමට ගම්බැසියන් ක්‍රියා කර තිබුණා. මේ අතර වයස අවුරුදු 2කට අඩු දරුවන් සිටින සහ ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තා පොලිස් නිලධාරිනියන් රාජකාරියට වාර්තා කිරීමකින් තොරව නිවසේ රැඳී සිටීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද දිනේ සිට අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එමෙන්ම COVID-19 වෛරසය ආසාදනය වී ඇති සහ නිරෝධායන වන පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් රුපියල් 5000ක පැකේජයක් ලබා දීමටද තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඉකුත් යහපාලන රජයේ සමයේ සිදු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දිනකට එරෙහිව අභ්‍යාචන අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. මෙලෙස පියවර ගැනීමට තීරණය කර ඇත්තේ හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ට එරෙහිවයි.
සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් 6 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළා. අනතුරුව ඉන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපති කොමිසමේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන් පිරිස අද දින දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර ඔවුන් සමග සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ මතය ප්‍රකාශ කළ එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ අදාළ සිදුවීමේදී එම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති කොමිසම් සභාවේ ආධිපත්‍ය අපහාසයට සහ අවමානයට ලක්වන ආකාරයෙන් ප්‍රකාශනිකුත් කර ඇති බවයි. ඒ අනුව ජනාධිපති කොමිසම් සභා පනතට අනුව හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, මයන්ත දිසානායක, ජෙසී අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අභ්‍යාචනාධිකරණය හමුවේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරුවරයා දැනුම් දුන්නා. කොමිසම් සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් පිරිස එතෙක් වෙලා පැළඳ සිටි මුහුණු ආවරණය ඉවත් කර විරෝධය පළ කිරීමේ මුහුණු ආවරණයක් පැළඳගත්තේ මේ ආකාරයෙන්. මේ මන්ත්‍රීවරු අල්ලස් හා දූෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරපු මන්ත්‍රීවරු අද කොමිසමට කැඳවලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වා පිළිවෙත් උත්සාහයට මේක ඉදිරිපත් කරනවා කියලා. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි බොරු වැඩවලට ගරු කරන්නේ නැහැ එච්චර. කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේ මාස්ක් එක දාලා තියෙන්නේ. ඕනතරක දාන්න. මෙතන කොමිසමක් විතරයි තියෙන්නේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් සංවර්ධනය කර බඩ ඉරිඟු වගාව සඳහා ආරම්භී ආයෝජන ව්‍යාපෘතියක් අඩපණ වීමෙන් ප්‍රදේශයේ ගොවි පවුල් 600ක් පමණ මේ වන විට දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. ඒ අදාළ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් 30 වසරක් පුරා වල් බිහිව තිබූ කන්තලයේ සීනි කර්මාන්ත ශාලාවට අයත් උක් වගා කළ ඉඩම් සංවර්ධනය කර බඩ ඉරිඟු වගාව සඳහා යොදා ගැනීමට වත්මන් රජයේ අවධානය යොමු වුණා. ඒ අනුව දේශීය ආයෝජකයෙක් සමග මාස් කන්නේ බඩිරිඟු වගාව සඳහා උත්සවාකාරයෙන් ඉඩම් සංවර්ධනය කිරීම ආරම්භුවේ පසුගිය ඔක්තෝබර් 2 වනදායි. කන්තලයේ සීනි කම්හල අරඹා වසර 60ක් සැපිරීම නිමිත්තෙන් ජනාධිපති කාර්යසාධක බලකා සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පින්වීම අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු වුණා. අදාළ ආයෝජකයා මේ වන විට ඉඩම් අක්කර 2000ක් පමණ සංවර්ධනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 400කට අධික වියදමක් දරමින්. එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් ඉඩම ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් ව්‍යාපෘතිය මේ වන විට අඩපණ වී තිබෙනවා. මේ තත්ත්වයේ හමුවේ ආයෝජකයා මෙන්ම ගොවි ජනතාවත් මුහුණ පා ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. යාජකත් වශයෙන් එතුමා ලොකු වැඩපිළිවෙලක් තිබුණා. එතුමා කිව්වා මම කැලේ සුද්ධ කරනවට මුදල් ආය කරන්නේ නැහැ. ආගන්න රුපියල් 11000ක් දෙනවා, බීජ දෙනවා, පොහොර දෙනවා. ඒ මුදල විතරයි කපා ගන්න කියලා. නමුත් අපිට ලොකු වාසියක් වෙන්න ගිහින් අද නැවතිලා තියෙනවා. ඒ ගැන අපි බොහොම කලකිරීමෙන් ගොවි වශයෙන් අපි ඉන්නේ. අපි ගොඩාක් සන්තෝෂ වුණා ඒ බඩේරුම් වගාව කරගෙන යයි කියලා. ඒ වුණාට දැන් තාම මේක කිසිම නෑ. දැන් වර්ෂාවත් පටන්ගෙන නැවත ආපහු මේ සුද්ධ කරපු භූමියේ තනකොළ බිහි වෙමින් පවතිනවා. මේ නිලධාරී පෙළන්තිය විසින් ඒව ඉඩම් පිළිබඳ අයිතිය පිළිබඳ ගැටලු දාලා මේ ව්‍යාපෘතිය අද ඇන හිටලා තියෙනවා. මේ පය ආපස්සට ගෙන මේ කුමන්ත්‍රණය මෙහෙවන්නේ මේ රටේ පරිපාලන සේවයේ නිලධාරීන්. ඒ හින්දා ඔවුන් පිළිබඳව හසොයා බලන්න. මස්කන්නේ වැසි මේ වන විට ආරම්භ වී ඇති බැවින් ගොවි බිම්බල වගා නොකළහොත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ආදායමක් නැතුව ඉන්න අපිට මේක ලොකු වටිනා කියන දෙයක් සිද්ධ වුණා. නමුත් ඒක අතරමඟ නතර වුණා. කනගාටුයි කියන්න වැස්සත් පටන් ගන්න තියෙනවා. ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ කරගෙන ආපු වැඩසටහන ඉදිරියට කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක අපිට කරන ලොකු උදව්වක්. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමේ අරමුණින් ඇරඹී මෙවැනි ව්‍යාපෘති අතරමඟ නැවතීමට ඉඩ නොහැර ඒ පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක්. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ ඩාලු ඝාතනය සමග එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ විශේෂ ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒ 16 වෙනි දිනටයි.
COVID-19 ව්‍යාප්තිය නිසා පනව ඇති නිරෝධහය නැදර නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයක්ව පසුගියදා ආරම්භ කළා. ඒ අනුව 16 වන දිනට ක්‍රියාත්මක වූ මෙම මානුෂීය මෙහෙයුම මගින් මරදාන ඕඩේ විහාරස්ථානය වට ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළා. මරදානේ අසරණ වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ කරන උතුම් කර්තව්‍ය වෙනුවෙන් විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ අවස්ථාවක් කරගන්නවා. ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පුද කරනවා. මනුෂ්‍යත්ව දෙන්න මේ ඩයලොග් ආයතනයෙන් මේ පන්සලට දීලා අපිට කරන උදව්වෙන් බොහොම පින් සිදු වේවි. මේ කොන්න තත්වයෙන් අපි ගොඩාක් අමාරුවේ මේ අපි ඉන්නේ. අපිට මේ කරන උදව්වට ගොඩාක් පින් සිදු වේවි. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනු ලබනවා. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ නිමාවට පත්වෙනවා. අපගේ ඉංග්‍රීසි පුවත් විකාශය රාත්‍රී 9ට අද දෙරණ 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවේ. සුබ රාත්‍රියක්.